ඔබ ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ ඔබ වෙනුවෙන් සංවේදනය කරන සූත්‍ර ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. මේ උතුම් වූ වස්සාන සමයේ සුපින්වත් ඔබ වෙනුවෙන් සංවේදනය කරන සූත්‍ර ධර්ම දේශනාව අද දවසේ සිදු කරන්නට සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් දම් සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ බහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ජනවිජය පදනමේ ගරු උපසභාපති අභිධර්මාචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ මඩපාත ජබුරලිය අඹගහන්දිය පදිංචි නන්දා අතුකෝරළ මෑණියන් ප්‍රදාන පවුලේ පින්වත් පිරිස එකමුතුවෙන් හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පැවැත්වීමෙන් අනතුරුව ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කරන්නටත් ඉන් පළමුවෙන් අපලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කරන්නට පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. සාදු සාදු සාදු. සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට අපි හැමදෙනාම සාදු නද නංවා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා තට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අග්ගතෝ චේ පසන්නානං අග්ගං ධම්මං විජානතං අග්ගේ බුද්ධේ පසන්නානං දක්ඛිනේයේ අනුත්තරේ අග්ගේ ධම්මේ පසන්නානං විරාගෝපසමේ සුඛේ අග්ගේ සංඝේ පසන්නානං පුඤ්ඤක්ඛෙත්තේ අනුත්තරේ අග්ගස්මින් දානං දදතං අග්ගං පුඤ්ඤං පවඩ්ඩති අග්ගං ආයුංච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං අග්ගස්ස දාතා මේධාවි අග්ග ධම්ම සමාහිතෝ දේව භූතෝ මනුස්සෝවා අග්ගප්පත්තෝ පමෝදති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි මේ පින්වත් කොයි කවුරුත් මුළු ලොවටම ධර්මය sannivedanaya කරන බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සජීවී සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මඩපාත ජබුරලිය අඹගහ හන්දිය පදිංචි නන්දා අතුකෝරල මෑණියන් ඇතුළු පවුලේ දූපුතුන් ඥාති හිතයිශීන් බොහොම වටින අරමුණු රැසක් මූලිකස්ථානයේ තියාගෙන බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ දානමය පින්කම ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා බුදු කෙනෙක් හැටියට ලෝකයාට කළ යුතු යමක් වේ නම් ඒ කටයුත්ත සම්පූර්ණත්වයට පත් කළා. බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට අනුදැන වදාළ කාරණාවක් තමයි මහණෙනි, බුදු කෙනෙක් හැටියට මේ ලෝකයට පහළ වෙලා
සංසාර ගමන තුල දුක් විඳින සත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් කළ යුතු යමක් වේ නම් එය මා විසින් සම්පූර්ණ කරන ලදී. අරණ්‍යගතව වෘක්ෂ මූලිකව ශුන්‍යාගාරගතව ඒ පෙන්නපු ධර්ම මාර්ගය ඔස්සේ අප්‍රමාදීව කටයුතු කරලා නිවනින් සැනසීම සලසා ගැනීම පිණිස උත්සාහවත් වෙන්න වීර්ය උපදවන්න කියන මතක් කිරීම බුදුහාමුදුරුවෝ නිරතුරුවම සිද්ධ කරලා තියෙනවා. එතකොට අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපට මතක් කළ ඒ කාරණාව අනුව යමින් අපේ ජීවිත ගමන තුළ උපරිම ප්‍රතිඵල ලබා ගන්න උනන්දු වීම බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක් උපහාරයක් හැටියටයි සැලකිය යුතු වෙන්නේ. විශේෂයෙන් පින්වත්නි අපි අපේ ජීවිතය පිළිබඳව වටිනාකම තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. ගොඩක් දෙනෙකුට තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න කරගන්න නොහැකි වෙනවා නම් නොහැකි වෙන්නේ මේ මනුස්ස ජීවිතයේ තමන් ලබපු අවස්ථාවේ තිබෙන වටිනාකම තේරුම් නොගැනීම. බුදුහාමුදුරුවෝ අපට පෙන්නවා ජාති මහත්ත පච්ච වෙක්ඛනතා. තමන්ගේ උපත පිළිබඳව උපතේ තිබෙන වටිනකම පිළිබඳව මෙනෙහි කරන්න. පච්ච වෙක්කිතබ්බන් කියලා කියන්නේ මෙනෙහි කරන්න කියන අදහසනේ. එතකොට අපට ලැබිච්ච මේ වටින අවස්ථාව පිළිබඳව අපි සිහිපත් කරන්න ඕන. ඒකයි කියන්නේ ජාති මහත්ත පච්ච වෙක්ඛනතා. අපිට ලැබිච්ච මේ අවස්ථාවේ තිබෙන මහත්වය වටිනකම කොච්චරද කියලා නිම කරන්න බෑ. දැන් බලන්න අපි මේ ඉපදිලා තියෙන්නේ මනුස්ස ලෝකයේ. මනුස්ස ලෝකයේ උපදින්න ලැබෙනවා කියන එක දුර්ලභයි. ඒ උපමා වලින් දක්වලා තියෙනවා කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලන්නාසේ. ඒක ලේසියෙන් සිදු වෙන දෙයක් නෙවෙයි. එතකොට ඔබ මම මේ ඉන්නේ ඒ තරමටම දුර්ලභ තැනක. ඒ විතරකුත් නෙවෙයි එවන් තැනක ඉපදිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක. ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහන්න දකින්න ලැබෙන කාලයක් නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව සත්‍යයි. නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ උණුසුම දැනෙන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලයක උපතක්. ඒ වගේම බලන්නකො පින්වතුනි සතර දිසාවෙන්ම බුදුපණ ඇහෙන කාල සීමාවක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම අපිව වට කරගෙන ඉන්නවානේ. ධර්මය නිරතුරුවම ඔබට ඇහෙන්නට සලස්වල දීලා තියෙනවා. එතකොට බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුස්ස ලෝකයක බුදුබණ අහන්නට ලැබෙන පරිසරයක උපන්න අපි අතිශයින් වාසනාවන්තයි. මේ වාසනාව සම්බන්ධයෙන් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මේ වගේ අවස්ථාවක් ලැබලා යම්කිසි කෙනෙක් අර්ථ රහිත කටයුත්තක යෙදෙනවා නම් අඥාන ස්වභාවයකින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ කෙනාව හඳුන්වන්න වෙන්නේ මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින මිනිසෙක් හැටියට. මේ වගේ අවස්ථාවක ඉපදිච්ච කෙනෙක් හිඟමන් යදින්න ඕන නැහැ. හිඟමන් යදිනවා කියන එක බුද්ධ දේශනාවට අනුව විග්‍රහ කරන්නත් එපා. මේ මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදිනවා කියලා කියන්නේ බුදුහාමුදුරුව වෙනම කෝණයකින් මේ පිළිබඳව දැක්කා. බුදුරජාණන් වහන්සේ හිඟන්න කියලා කිව්වේ දිලින්ද නැත්නම් දිලිඳුකමට පත්වෙච්ච කෙනා හැටියට හැඳින්වුවේ ශ්‍රද්ධාවක් නැති ධර්මයට බර නොවුණු ප්‍රඥාවක් නැති මිනිසයා.
යම් කිසි කෙනෙකුගේ හිත තුළ බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාවක් නැත්තම් මේ ධර්මයේ පිළිබඳව දැනුමක් එකතු කරගන්න උනන්දුවක් නැත්තම් ප්‍රඥාවක් නැත්තම් අඥාන ගමනක නම් යෙදෙන්නේ ඒ කෙනාව උපමා කළේ කාටද? දිලිඳු කෙනෙකුට, හිඟන්නෙකුට. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ හිඟන්නා ඒ දිලිඳු පුද්ගලයා තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම පිණිස තමන් ළඟ ධනයක් නැහනේ. එතකොට මොකද කරන්නේ? තමන්ගේ වැඩ කටයුතු කරගන්න ණය ගන්නවා. මිනිස්සු ණය ගන්න තමන් ළඟ සල්ලි නැත්තන්නේ. එතකොට මෙතන සල්ලි නැති කෙනා හැටියට උපමා කළේ කාවද? ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක්, ධර්මයට බරගතියක් නැති පුද්ගලයා. අන්න ඒකේනා ණය ගන්නවලු. ණයක් ගත්තට පස්සේ මේ මිනිස්සයාට මොකද වෙන්නේ? ණයට පොලි එකතු වෙනවානේ. සාමාන්‍යයෙන් ණය මුදලක් ගත්තාම ඒකට පොලියත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. ගත්ත ණයට ඒ මුදලම දීලා බේරෙන්න බෑ. පොලිය ගෙවන්න ඕන. දැන් මේ ණය ගන්නේ බැරි කෙනෙක්නේ. එතකොට ඒ බැරි කෙනා ණය ගත්තට පොලිය ගෙවා ගන්නත් බෑ, ණය මුදල ගෙවා ගන්නත් බෑ. එතකොට මොකද වෙන්නේ? ණය දුන්නු මිනිස්සු පස්සෙන් පන්නගෙන එනවා, හොයාගෙන එනවා. චෝදනා කරනවා, ගත්තනම් දෙන්න කියලානේ. ඊට පස්සේ ඒත් දෙන්නේ නැත්තම් දඬුවමට ලක් කරනවා. අන්න ඒ වගේමයි කියලා කියනවා බුදුහාමුදුරුවෝ. ශ්‍රද්ධාවක් නැති, ප්‍රඥාවක් නැති මිනිස්සයා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නැමැති ණය ගැනීම කරනවා. ඒකන පංච දුස්චරිත සිද්ධ කර කරන්නේ මොකක්ද? ණය ගැනීමක්. තමන්ගේ වැඩ කටයුත්ත කරගන්න මෝඩ විදියේ කටයුත්තකට අවතීර්ණ වෙනවා. සත්තු මරනවා, මිනි මරනවා, හොරකම් කරනවා, කාමයන්හි වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, සුරාව පානය කරනවා, නරක නපුරු පහත් දුෂ්ට වැඩ කරනවා. අන්න එහෙම කරන මිනිස්සයා ඒ රැස් කරන කර්මයට තවත් එකතු වෙනවා පොලිය වගේ. මොනවද? විපාක. දැන් මදුරුවෙක් තලලා මැරුවනම් ආයෙත් එක භවයක මදුරුවෙක් වෙලා තැලිලා මැරිලා මේක නවතින්නේ නැහැ. එක මදුරුවෙක් නම් තලලා මැරුවේ භව ගණනාවක තැලි තැලි මැරෙන්න වෙනවා. ඒක තමයි පොලිය. කරන කර්මයේ හිතාගෙන ඉන්නේ මේක සුළු දෙයක්, පොඩි වැරද්දක් එහෙමනේ හිතන්නේ. පොඩි වැරද්ද සුළු කොට තකන්න එපා කිව්වනේ. චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. මෝඩ අඥාන බාලයා මොකක්ද කරනවා කිව්වේ? තමන්ට දුක් විපාක ගෙන දෙන කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. කටුක දුක්ඛිත විපාක ගෙන දෙන පව්කම් කරනවලු. හරියට ඒ පව මොකක් වගේද කියන්නේ? තමන් ළඟ ඉන්න හතුරෙක් වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කරපු කර්මයට විපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ ලැබිච්ච වටිනා අවස්ථාව තුලදී අපි කොයි විදියටද අපේ ජීවිතය හසුරවන්නට ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ මනාව දේශනා කළා. ශ්‍රද්ධාදී ගුණධර්ම පෝෂණය කරමින් අපට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. මම ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් ඔය දුර්ලභ අවස්ථාව දැන් ඔබට ලැබිලා තියෙනවද නැද්ද? අර පෙර සඳහන් කරපු දුර්ලභ අවස්ථාව ඔබට මට ලැබිලා තියෙනවද නැද්ද? තව කොච්චර කාලයකටද ඕක තියෙන්න ඉතුරු වෙලා? පුළුවන් නම් දෙන්නකෝ ස්ථිර උත්තරයක්. තව කොච්චර කාලයකටද ඔය වාසනාව ඔබට රැඳිලා තියෙන්නේ කියලා? පුළුවන් කෙනෙක් ඉන්නවද ස්ථිරව කියන්න? මං කියන්නම් ස්ථිරව. තත්පරයයි. හරිනේ? දෙන්න පුළුවන් ස්ථිරම උත්තරය තව කොච්චර කාලයක්ද ඔය වාසනාව තියෙන්නේ? තත්පරයයි. ඇයි? ඊළඟ මොහොත තුල මොකක්ද වෙන්නේ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ.
ඉන්න මොහොත පිළිබඳව විතරයි අපට කියන්න පුළුවන්. හිටපු මොහොත ගැන විතරයි කියන්න පුළුවන්. ඉන්න තියෙන කාලය ගැන කාටවත් ස්ථිරව කියන්න බෑ. ස්ථිරව කියන්න පුළුවන් දැන් ඉන්නවා කියන එක විතරයිනේ. මෙච්චර කාලයක් හිටියා සහ දැන් ඉන්නවා. ඊළඟ තත්පරේදී මේක අහිමව යන්න පුළුවන්. දැන් හිතන්න ඊළඟ මොහොතේ පණ ටික ගිහිල්ලා නරකයක වැටුනොත් මොකද කරන්නේ? අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලන්නාසේ දුර්ලභ අවස්ථාව තත්පරෙන් ඉවර වෙන්න පුළුවන්. තත්පරෙන් ඉවර වෙන්න පුළුවන්. එහෙනම් දැන් මොකක්ද කරන්න ඕන හොඳම දේ? බුදුහාමුදුරු දේශනා කරපු විදිහට අප්පමාදේන සම්පාදේත පරක්කු වෙන්න බෑ. පරක්කු වෙන්න බෑ. ඉක්මනටම මේ කටයුත්ත කරන්න ඕන. හරියට කොයි වගේද හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න වෑයම් කරන වේගෙන්. අය ඔන්න ඔය තව ටිකක් ගිනි ගත්ත දෙන් කියලා බලාගෙන ඉන්නේ නැහනේ. පෙරලිලා කොහෙට හරි ගිහිල්ලා අතුල්ලලානේ. මේක නිවලම දාන්න මහන්සි ගන්නවානේ. එතකොට පින්වත්නි මේ තත්පරය එහෙනම් රත්තරන්ද නැද්ද? රත්තරන් තත්පරයක්. මේ තත්පරයේ තිබෙන රත්තරන් ගතිය පිළිබඳව කල්පනා කරන ප්‍රඥාවන්තයා හැම මොහොතකම තමන්ගේ හිත ආධ්‍යාත්මික සංවර්ධනය පිණිසම කැප කරමින් වාසය කරනවා. නරක සිතිවිලි හිත තුල පෝෂණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. යහපත් සිතිවිල්ල ඇති කරන්න යහපත් සිතිවිලි පෝෂණය කරන්න කැප කරනවා. එන අපට ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි තිරිසන්නු ගානට වැටෙනවා පින්වත්. මේකට ඇවිල්ලා තියෙන්නේ කාලා බීලා ජොලි කරන්න නෙවෙයි. තේරුණාද කියන එක? ඒක කරන්න පුළුවන් මෙතන විතරකුත් නෙවෙයි. පින්වත්නි කණ්ඩ පුළුවන් මනුස්ස ලෝකෙ ඉපදුනොත් විතරද? බොණ්ඩ පුළුවන් මනුස්ස ලෝකෙ ඉපදුනොත් විතරද? පින්වත්නි තිරිසන්ගත සත්තුත් ඒ දේ කරනවද නැද්ද? කරනවා. ආහාර නිද්‍රා භය මෛතුනංච මේ ලෝකයේ ඉපදෙන සියලුම සත්වයා සිදු කරන පොදු කටයුතු 4ක් තියෙනවා. එකක් තමයි ආහාර හොයනවා. කණ්ඩෙපයි ජීවත් වෙන්න. එතකොට හැම සතෙක්ම කෑම පස්සේ දුවනවානේ. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. හැම සත්වයකටම ආහාර ඕන. ඒ නිසා ආහාරයේ පස්සේ දුවනවා. මිනිස්සයත් එහෙමයි, බල්ලත් එහෙමයි, හරකත් එහෙමයි, මදුරුවත් එහෙමයි. මොන සතා වුණත් ආහාර පස්සේ දුවනවා. දැන් එතකොට අපි කනවා කියලා කරන වැඩේ හැම සතෙක්ම කරන වැඩක්. අනිත් සත්තු කරනවට වඩා හොඳට අපි ටිකක් වැඩිපුරත් එක්ක කරනවා. ඊළඟට නිද්‍රා නිදිය ගන්න එක. සත්තුත් නිදියනවා මිනිස්සුත් නිදියනවා. සත්තුන්ට වඩා හොඳට මිනිස්සු නිදියනවානේ. දැන් බලන්න රිලව් එහෙම නිදියන්නේ අපි වගේ නෙවෙයිනේ. අපි රිලවුන්ට වඩා සැපට නිදියනවා. හැබැයි ඔය නිදියන වැඩේ මිනිස්සුත් කරනවා සත්තුත් කරනවා. ඒ වගේම තමයි බයෙන් යුක්තයි. මට හානියක් වෙයිද මට කරදරයක් වෙයිද? ඔය බය කියන එකත් මිනිස්සුන්ටත් තියෙනවා සත්තුන්ටත් තියෙනවා. ඊළඟට කාමයන් පිටුපස හඹා යන ස්වરૂපය. මෛතුන සේවනෙහි යෙදීම, කාම සේවනෙහි යෙදීම සත්තුත් කරනවා මිනිස්සුත් කරනවා. දැන් එතකොට ආහාර සෙවීම, නිදා ගැනීම, බයෙන් ඉන්න එක, කාමයේ පිටුපස හඹා යාම කියන 4 මිනිස්සුත් කරනවා සත්තුත් කරනවා. ඒක විතරක් කරගන්න මෙතනට එන්න ඕන නැහැ. යම්කිසි මිනිසෙක් තමන්ගේ ජීවිත කාලය තුල වැඩිපුරම කරලා තියෙන්නේ කාපු එකයි, නිදිය ගත් එකයි, ආරක්ෂාව ගැන හොයපු එකයි, කාමයන් පිටුපස හඹාය කියපු එකයි නම් ඊට එහා මිනිස්සෙක් හැටියට කළ යුතු කාර්ය කරලා නැත්නම් ඒ කෙනා සහ තිරිසනෙක් අතර වෙනසක් කොහොම දකින්නද? එතකොට තිරිසනාගේ මිනිස්සයා වෙනස් වෙන්නේ මනුස්ස නිසා. ඇයි මනුස්ස කියන්නේ?
මනුස්ස කියලා කියන්නේ මනස උසස් කරන්න පුළුවන්කමක් තියෙන නිසා. තිරිසන්නුන්ට මනස උසස් කරන්න බෑ. දැන් සමහර බල්ලෝ ඉන්නවා පියානෝ වාදනය කරනවානේ. එහෙම තියෙනවානේ. සමහර කුරුල්ලෝ ඉන්නවා කතා කරනවා. පින්වත්නි යම්කිසි මට්ටමකට පුරුදු කරාම යන්න පුළුවන් එකක් මනස දියුණු කරනවා කියන එක තව එකක්. දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල දක්වා හිත දියුණු කරන්න කිසිම සතෙකුට බෑ. හැබැයි මිනිස්සයට පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබට පුළුවන්ද බැරිද? සෝතාපන්න ඵලයටපත් වෙන්න සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න ඔබටත් පුළුවන් මටත් පුළුවන්. එහෙනම් මනස උසස් කරන්න පුළුවන් නිසා අපට මනුස්ස කියන්නේ. මනුස්ස භවයක උපන්න මනුස්සයා මෙන්න මේ දියුණුවට මනස ගෙන යෑමේ ක්‍රියාන්විතය තුළ අප්‍රමාදීව යොමු විය යුතුයි. අඩුම ගානේ සෝතාපන්න ඵලයටපත් වෙන්න බැරි වුණත් තිරිසන්ගත සත්තුන්ගේ මානසික මට්ටමට වඩාවත් ටිකක් හිත දියුණු කරගත්ත මට්ටමකටවත් ඔසවා තබන්න පුළුවන් නම් මොනතරම් වටිනවදනේ. ඒ නිසා පින්වත්නි ලැබිච්ච අවස්ථාව අතිශයින් වැදගත්. මේ අවස්ථාව තුල අපට ඇති කරගන්න පුළුවන් වටිනාම ප්‍රසාද 4ක් පිළිබඳව බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් අපි විවිධ දේවල් වලට පැහැදෙනවනේ. අපි පැහැදිලා තියෙන්නේ මොන වගේ දේවල් වලටද? අපි වැඩිපුර පැහැදෙන්නේ කොයි වගේ තැන් වලටද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ සමහරකට ලස්සන රූපයක් දැක්කොත් ඒ රූපයට පැහැදෙනවා. ලස්සන තැනක් දැක්කොත් ඒ තැනට පැහැදෙනවා. වටිනා දෙයක් දැක්කහම ඒ වටිනා දෙයට පැහැදෙනවා. හරි? හැබැයි ඔය පැහැදීම් අතරේ උත්තම පැහැදීම් 4ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. අප විසින් බොහොම ඉක්මනින් ප්‍රසාදය ඇති කරගත යුතු උත්තම පැහැදීම් 4ක් තියෙනවා. ඒ 4ට කියනවා අග්ගප්පසාද කරුණු කියලා. මොනවා කියලාද? අග්ගප්පසාද. අග්ග කියන්නේ අග්‍ර කියන එකයි, උතුම් කියන එකයි. එතකොට පැහැදීම් තියනවා විවිධ චරිත පිළිබඳව, විවිධ පුද්ගලයෝ පිළිබඳව, විවිධ වස්තුන් පිළිබඳව, විවිධ තැන් පිළිබඳව පැහැදීම් තියනවා. හැබැයි ඒ පැහැදීම් අතරේ උතුම්ම ප්‍රසාදයන්, උතුම්ම පැහැදීම් 4ක් තියෙනවා. මේ පැහැදීම් 4 තමන්ට ඇති කරගන්න පුළුවන් නම් ඒ කෙනාට නිවනට යොමු වීමේ හැකියාව තියෙන බව බුදුහාමුදුරු දේශනා කළා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ අග්ගප්පසාද සූත්‍රය. පළවෙනියටම ප්‍රසාදය ඇති කරගත යුතු උතුම්ම පැහැදීම තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගන්න පැහැදීම. මේ ලෝකේ සත්වයෝ පුද්ගලයෝ බොහෝමයක් ඉන්නවානේ. කකුල් නැති සත්වයෝ ඉන්නවා. කකුල් තියෙන සත්වයෝ ඉන්නවා. ඒ අයගෙත් කකුල් 2ක් තියෙන, කකුල් 4ක් තියෙන, කකුල් ගොඩක් තියෙන සත්වයෝ ඉන්නවා. ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුયો, දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුත් සත්ව ගණයටනේ අයිති වෙන්නේ. එතකොට මේ හැම තැනකම අපට දකින්න ලැබෙන, අහන්නට ලැබෙන සත්වයන් අතරේ අග්‍රම ස්ථානයටපත් වෙච්ච උත්තරීතර සත්වයා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට එහා පූජනීයත්වයටපත් වෙච්ච උත්තම චරිතයක් තවත් ඇත්තේ නැහැ. බුදුහාඳුරන්ට මෙහා ඉන්නවා, එහා නැහැ. එතකොට යම්කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම්, හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ කෙනා ප්‍රසාදයන් අතරේ අග්‍රම ප්‍රසාදය ලැබපු කෙනෙක් බවට පත් වෙනවා. පැහැදුණු ඇත්තන් අතරේ උතුම්ම පැහැදීම තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ඔය කාටත් පැහැදුනාට වැඩක් නැහැ.
උතුම්ම පැහැදීම බුදුහාමුදුරු කෙරෙහි පැහැදීම. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගන්න මිනිස්සු මහන්සි ගන්න ඕනේ. බුද්ධානුස්සතිය වඩන්න ඕන. මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපට දෙසූ දහම මොනතරම් උත්තරීතරද. බුදුරජාණන් වහන්සේ නමක් සතු ගුණ මොනතරම් අපිරිමිතද. බුද්ධෝපි බුද්ධස්ස බනෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුදු කෙනෙකුගේ ගුණ හරියටම වනන්ට පුළුවන්, වර්ණනා කරන්නට පුළුවන් කාටද? තවත් බුදු කෙනෙකුටම විතරයි. මටත් බෑ, ඔබටත් බෑ. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ හරියටම ප්‍රකාශ කරන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට විතරයි. එහෙම බුදුරජාණන් වහන්සේ නමක් පටන් ගන්නවලු පින්වත්නි, වෙන කිසිම දෙයක් කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ වයන්න. කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ, කල්පයක් පුරාවට අන් මුකුත් නොකිය. මොකද වෙනවා කියන්නේ? කල්පය ඉවර වෙනවා. කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. කල්පේ ඉවර වෙලා යනවලු, නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන ගුණ ඉවර වෙන්නේ නැලු. එතකොට මොනතරම් ගුණ කදම්බයක් තියනවද? දැන් කල්පය පිළිබඳව ඔයත් අහලා තියෙනවනේ නේ. කල්පය කියලා කිව්වහම උපමා වලින් දක්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් හිමාලය තියෙනවනේ, මහ විශාල පර්වතයක්නේ. යම්කිසි මිනිස්සෙක් මේ හිමාල පර්වතයට නැගලා තමන්ගේ සිනිඳු උතුරු සළුව අරගෙන එක පාරක් පිස දමනවා. හරි? ඊළඟට තවත් අවුරුදු 100කින් ආයසරයක් ගිහිල්ලා එක පාරක් පිස දමනවා. අන්න එහෙම පිහිදලා හිමාල පර්වතය පොළවට සමතලා වෙන්න ගෙවෙන්නේ යම් දවසකද? පින්වත්නි, ඒත් කල්පේ ඉවර නෑ. හිතන්නවත් බැරි කාලයක් නේ කියන්නේ. මේ උපමාවලින් දක්වලා තියෙන විදිය. එතකොට ඒ තරම් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ඉහළයි. අපි දන්නේ කොච්චර? එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කිසි කෙනෙක් ප්‍රසාදයක් ඇති කරගන්නවා නම් අන්න ඒක අග්‍ර ප්‍රසාදයක්. උතුම්ම පැහැදීම. ඒ පැහැදීම සහිතයි නම් ඔබට ඔබේ ගමන සාර්ථක වෙනවා. ආධ්‍යාත්මික ගමන තුල යන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔන්න පළවෙනි ප්‍රසාදය ඇති කරගත යුතු උත්තම ප්‍රසාදය බුදුහාමුදුරුවෝ පිළිබඳව. දෙවෙනි කාරණාව තමයි පින්වත්නි, ප්‍රසාදය ඇති කරගත යුතුම තවත් අවස්ථාවක් තැනක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම්කිසි ධර්ම කාරණාවක් තියෙනවනම් ඒවා අතරේ පැහැදෙන්න ඕන උතුම්ම පැහැදීමක් බවට පත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැහැදීම. මොකද හේතුව එය තමයි නිවන පිණිස පවතින ගමන් මාර්ගය. වෙන කිසිම මාර්ගයක් ඔස්සේ ගියා කියලා නිවන සලසා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ඉදිරියේ සිදු කරපු ප්‍රථම ධර්ම දේශනාව හේවත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළා. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේ නන සේවිතබ්බා. මහණෙනි, අන්ත දෙකක් තියෙනවා සේවනය නොකළ යුතු. ඔය අන්ත දෙක ගැන කියනකොට අනිකුත් බාහිර කටයුතු සියල්ලම ප්‍රතික්ෂේපිතයි. අත්ත කිලමතානුයෝගය සහ කාම සුකල්ලිකානුයෝගය. මොකක්ද අත්ත කිලමතානුයෝගය කියන්නේ? අත්ත කිලමත අනුයෝග. අත්ත කියන්නේ තමාව, කිලමත කියන්නේ ක්ලාන්ත ගතියට, පීඩණයකට
අනුയോഗ කියන්නේ යෙදවීම. එතකොට තමන්ව පීඩනයකට ලක් කරවමින් දුකකට පත් කරවමින් යෙදෙන කටයුත්තට කියනවා අත්ත කිලමත අනුയോഗ අත්ත කිලමතානුയോഗය. අවුරුදු 6ක් බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා ශරීරයට අධික ලෙස දුක් දීමෙන් කළේ ඒ කාර්යය. ඊළඟට කාම සුකල්ලිකානුയോഗය කියන්නේ කාම සුඛ අල්ලික අනුയോഗ. කාම කියන්නේ කැමැත්ත, මොකේටද? සුඛ සැපයට. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන්න තියෙන කැමැත්තට අල්ලික ඇලෙනවා. හරි? එතකොට කාමය සුඛය සැපයට කැමති වෙලා ඒ සැපයට ඇලිලා ඒ අනුව යෙදෙන කටයුත්තට කියනවා මොකක් කියලා? කාම සුඛ අල්ලික අනුയോഗ කාම සුකල්ලිකානුയോഗය. කාම සුකල්ලිකානුയോഗය අනුගමනය කළා කියලා අත්ත කිලමතානුയോഗය අනුගමනය කළා කියලා නිවන සලස ගන්න බෑ. එහෙනම් නිවන පිණිස හේතු වන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨයි. තවත් අදහස් තියෙන ආර්ය කියන වචනේ. කිසිම කෙනෙකුට බොරුයි කියලා කියන්න බැරි ගතිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ශ්‍රේෂ්ඨ මාර්ග 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි. එහෙම නැත්නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3කට බෙදන්න පුළුවන්. සීල සමාධි පඤ්ඤා. නැත්නම් සීල සමාධි පඤ්ඤා එක කොටසින් කිව්වොත් මධ්‍යම ප්‍රතිපදාව. හරි? යම් කිසි කෙනෙක් මේ මැදුම් පිළිවෙතට ප්‍රසාදයක් ඇති කර ගන්නවා නම් මං යා යුත්තේ මේ මග ඔස්සේ කියලා හිතන්න අදිෂ්ඨානයක් ඇති කරන්න පුළුවන් නම් ඒක Tamanට නිවීම පිණිස හේතු වන අග්‍ර ප්‍රසාදයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. පැහැදෙනවා නම් පැහැදෙන්න ඕන තැන් මේ කියන්නේ. මාලවලට, වලලු වලට, තැන් වලට, පුද්ගලයන්ට නෙවෙයි. නිවීම පිණිස හේතු වෙන්න ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීම පිණිස හේතු වන පැහැදෙනවා නම් පැහැදෙන්න ඕන උතුම්ම පැහැදීම තමයි බුදුහාමුදුරුවන්ට පැහැදෙන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැහැදෙන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය නොවන අෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා. ආර්ය නොවන, ශ්‍රේෂ්ඨ නොවන. එතනට ගිහිලා හරියන්නේ නැහැ. ඒවට කියනවා මොනවා කියලාද? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා අහලා තියෙනවනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වගේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පත් තියෙනවා. හරි? ඒ විදිහට සම්මා කියන්නේ යහපත්, මිච්ඡා කිව්වොත් අයහපත්. නිවැරදි සහ වැරදි. සමහර මිනිස්සු මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි. ඒ කෙනා කවදාකවත් නිවනක් සලස ගන්න ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මිච්ඡා සති, මිච්ඡා සමාධි තියනවද නැත්ද එහෙම? සතිය සමාධිය කියලා කියනකොට වැරදි සති, වැරදි සමාධි තියෙනවා. ඔය නරක අරමුණක් ඔස්සේ යන එකට කියන්නේ මිච්ඡා සති, මිච්ඡා සමාධි. නරක ඒව ගැන හිත ඉන්නකොට, නරක දේවල් බල ඉන්නකොට ඒකත් සමාධිගත වීමක්. හැබැයි මොන සමාධිගත වීමක්ද? මිච්ඡා, වැරදි, භයානකයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ප්‍රසාදය ඇති කරගන්න. මං යන්න ඕන මෙන්න මේ මාර්ගය. ඊළඟට තුන්වෙනියට ප්‍රසාදය ඇති කරගත යුතුම තැන තමයි නිවන කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගන්න. නිවන. මොකක්ද නිවන කියලා කියන්නේ? තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන. මොකද්ද නිවන කියන්නේ? තණ්හාව දුරින්ම දුරු කිරීම. විරාගය කිව්වත් හරි. නිවන කෙරෙහි පැහැදුණු බවක් තියෙන්න ඕන. දැන් සමහරු කියන දෙයක් තමයි දැන් අපි ආසා කරන ඒවා තියෙනවනේ. ඇලුම් කරන දේවල් තියෙනවනේ. දැන් සමහර උදවිය කියනවා මේ ඇලෙන එක කෝකට ඇලෙනවත් ඇලෙන එක හොඳ නෑ කියලානේ. ඔක බුදුහාමුදුරන්ගෙන් විමසනවා. මනෝ නිවාරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා.
ගිහිල්ලා බුදුහාමුදුරන් විමසනවා බුදුහාමුදුරුවනේ මේ හිතට පහළ වෙන හැම සිතුවිල්ලක්ම අත්හරින්න ඕනද? හරි? ඒ සමහර ඉන්නවනේ මේ හොඳ මගේ අනේකත් ඕක මේ ඇලිලා ඉන්නේ. ඕවට උනත් ඇලෙන්න හොඳ නැහැ. ඇලීම නැති කරන්නනේ කියන්නේ. අපි මොකටද ඒවට ඇලෙන්නේ? දැන් සමහරු ප්‍රශ්න කරනකොටත් කියනවානේ නිවනට ඇලෙන එකත් හාමුදුරනේ ඇලීමනේ. දැන් මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ කියලා හිතන්න කිව්වනේ. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන මම ආයනය කරන්න කිව්වනේ නේ. මම ආයනය කරනවා කියන්නේ මගේ මගේ කියලා. දැන් එතකොට මගේ කියලා අල්ලගන්න එක හොඳයිද? මගේ බුදුහාමුදුරුවෝ මගේ ධර්ම රත්නේ මගේ සංඝ රත්නේ කියලා අල්ලගන්න එක හොඳයිද? ගොඩක් දෙනෙක් ඒක හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඇලීම කියනකොට ඇලෙන්න ඕන තැන් තියෙනවා ඇලෙන්න ඕන නැති තැන් තියෙනවා. නිවනට ඇලුනට ප්‍රශ්නයක් නෑ. ඒ කෙනාට ප්‍රතිඵලය හොඳයි. හරි? බුදුරජාණන් වහන්සේට ධර්මයට මහසඟ රුවනට ඇලීම මමායනය කිරීම කවදාකවත් හානිය පිණිස පවතින්නේ නෑ පින්වත්නි. එතකොට ඇලීම ගත්තාම ඇලීමෙත් කොටස් දෙකක් තියෙනවා. නරකට ඇලීම සහ හොඳ දෙයට ඇලීම. දැන් ඔයත් ධර්ම ශ්‍රවණය කරන්න ආසාවක් තියෙන නිසානේ මේ ආවේ. ටීවී එක දාගෙන බණ අහන්නේ මොකක් නිසාද? බණ අහන්න ආසයි. ඒ ආසාව නැත්තම් බණ අහනවද? එහෙනම් මේ බණ අහන්න තියෙන ආසාව තිබිය යුතු ආසාවක් නෙවෙයිද? තිබිය යුතු ආසාවක්. එතකොට නිවන පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ. නිවනට ඇලෙන්න ඕන. නිවන සලසා ගන්න උවමනාව Taman තුල ඇති වෙන්න ඕන. නිවන් දකින්න උවමනාවක් ඇති වෙන්නේ නැත්තම් ආසාවක් නැත්තම් ඒ කෙනාට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් මම මහානකමට ඇලෙන්න ඕනද නැද්ද? දෙන්නක උත්තර. කොහොමද මම මහානකමටත් ඇලුන්නේ නැති වුණා නම්? කොහෙට හරි ගිහිල්ලා දත් මිටි කාගෙන උඩ බලාගෙන ඉන්න වෙන්නේ. අතරමං වෙනවා. එතකොට යහපතට ඇලුනට ප්‍රශ්නයක් නැහැ. ඒ තුලින් සම්පූර්ණයෙන්ම අත්හැවීම කරන්න පුළුවන්කම ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එතකොට පින්වත්නි නිවනට ඇලෙන්න. මොකක්ද නිවන? තණ්හාව දුරු කිරීම. තණ්හාව නැමැති අති ප්‍රබල භයානක සතුරා නසන්න ඔබ උනන්දු වෙන්න උවමනාව ඇති කරගන්න ඇලෙන්න. තණ්හාව නැති කරන්න මහන්සි ගන්න. තණ්හාව නිසා තමයි මේ ඔක්කොම නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ තණ්හාව නිසා. සංසාර ගමන තුල සුගති හෝ දුගති කොයි භවයක හෝ ඉපදී දුවන්නේ තණ්හාව නිසා. තණ්හාව නැමැති අති ප්‍රබල භයානක හතුරගේ වමනාව තමයි පින්වත්නි කොහොම හරි අපිව සසරේ රඳවන එක. තණ්හාව ඔබ පින්කම් කරනවට කැමතිද නැද්ද? තණ්හාව ඔබ පින්කම් කරනවට කැමතිද නැද්ද? කැමති. තණ්හාව ඔබ පව්කම් කළත් පින්කම් කළත් දෙකටම කැමති. හැබැයි කැමතිම නෑ සසරෙන් එතර වෙන කටයුත්ත කරනවට. මොකද පව්කම් කරන්නත් තණ්හාව බලපානවා පින්කම් කරන්නත් තණ්හාව බලපානවා. බලපුවාම පින්වත්නි මේකේ ප්‍රකාශ කළ යුතු පැහැදිලි කළ යුතු බුදුහාමුදුරුවෝ දක්වපු කාරණාව තමයි තණ්හාව නැමැති අති ප්‍රබල භයානක හතුරා දෙනව පණිවිඩයක් අපට. මොකක්ද දෙන පණිවිඩය? පව්කම් කරලා දුගතියේ උත්පත්තිය ලැබලා දුක් විඳින්න උඹලට කැමැත්තක් නැත්තම් අනේ කමක් නෑ. පින්කම් කරලා සුගතිවල ඉපදිලා සැප විඳා හරි මේ සසරෙම හිටපල්ලා. මොකද්ද දෙන පණිවිඩය? මොනෝක දුක් විඳ සසරේ ඉන්න බැරි නම් හොඳයි හරි කමක් නෑ. දුගතිවල ඉපදිලා තිරිසන් භවවල ඉපදිලා പ്രേත ලෝකවල ඉපදිලා නරකේ ඉපදිලා දුක් විඳින්න කැමති නැත්තම් කමක් නෑ. දිව්‍ය ලෝක මනුස්ස ලෝක මේ වගේ සුගති තැන් තියෙනවා. ඒවට ගිහින් හරි සැප විඳා හරි මේකෙම ඉන්න නිවන් යන්න එපා. දැන් අපි මොකද වෙන්නේ?
තණ්හාවේ වමනාවට සුගතියෙන් දුගතියට දුගතියෙන් සුගතියට මේට මෙහෙන් එහෙට මාරු වෙවි ඉන්නවා. හැබැයි තාම අපට බැරි වුණා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ තැනට යමු වෙන්න. ඒ තමයි නිවන. ඒ නිසා වමනාව ඇති කරගන්න නිවීම පරම සැනසුම. විඳින්න සැපකුත් නැහැ, විඳින්න දුකකුත් නැහැ. නිවන කෙරෙහි ඇති කරගන්න ප්‍රසාදය උතුම් ප්‍රසාදයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔන්න ඇලෙනවා නම් ඇලෙන්න ඕන තැන්. පැහැදෙනවා නම් පැහැදෙන්න ඕන තැන්. දැන් තුනක් කිව්වා. එක බුදුරජාණන් වහන්සේ. දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය. තුන විරාගයේ නිවන. හතරවෙනි තැන ආර්ය මහා සංඝරත්නය. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න. ආර්ය මහා සංඝරත්නය පිළිබඳව ඇති කරගන්න ප්‍රසාදය තමන්ට හිතසුව පිණිස පවතිනවා. මෙලොව පරලොව දෙභවයේම සුවපත් භාවයට පත් කර ගැනීම පිණිස හේතු වාසනා වෙනවා. මහා සංඝරත්නයේ සංඝ ගුණ මෙනෙහි කරන්න. අතීත වත්මන් අනාගත කියන ත්‍රිකාලවර්ති මහා සංඝරත්නය පිළිබඳව ප්‍රසාදය ඇති කරගත්තාම අපට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි ඒ මග අනුගමනය කරන්න. අපි කොයි ගමන් මාර්ගයේද අනුගමනය කරන්න ඕන? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය. නිවන පිණිස වීර්ය උපදවන කෙනෙකුට හිතන්න කියලා බුදුහාමුදුරු අනුදැන වදාලා ගමන වීති පච්ච වෙක්කනතා. සබ්‍රාහ්මචාරි මහන්ත පච්ච වෙක්කනතා. සත්තු මහත්ත පච්ච වෙක්කනතා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මහා සංඝරත්නය ගමන් කළ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරන්න කිව්වා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන්න. කවදාකවත් ඔබට වරදින්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපාර දියුණුවට පත් කරපු අය ව්‍යාපාර පිළිබඳව කතා කරනකොට ඒ තරම් දියුණු වෙන්න ඕන නම් අපි කියනවා අර ව්‍යාපාර දියුණු කරපු ක්‍රමය පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියනවානේ. ළමයෙක් විභාගේ හොඳට පාස් වෙනවා නම් අනිත් ළමයාට අපි කියනවා අර ළමයා විභාගේ පාස් උනේ එයාගේ පිළිවෙලේ හොඳකම ඒ නිසා ඒ පිළිවෙල අධ්‍යයනය කරන්න කියලා කියනවානේ. අන්න ඒ වගේ නිවන සලසා ගත්තේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය නිවැරදි නිසා ඒ ගමන් මාර්ගය අධ්‍යයනය කරන්න. ඒක තමයි උතුම් අධ්‍යයනය. බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බේ සිහිපත් කරලා බුදුහාමුදුරුවෝ පිළිබඳව හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න. ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා පින්වත්නි මේ සංසාර ගමන දුරින්ම දුරු කරලා නිවන සලස ගන්න. ඒ නිසා ලැබිලා තියෙන්නේ බොහොම කෙටි වෙලා. උපරිම තත්පරයක් කියලා තමයි හිතන්න වෙන්නේ. ඊළඟ තත්පරේ විශ්වාස නැහැ. මේ කාලේ කොහොමත් විශ්වාස නැහැනේ. ඉදිරි දින කීපේ අතිශයින් තීරණාත්මකයි කියනවා. කියන්න බෑ මොනවා වේද කියලා. එතකොට මේ ලැබිච්ච අවස්ථාවේ හිස ගිනි ගත් කිගිනි නිවන ලෙස මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට බුදුහාමුදුරුවෝ පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව නිවන පිළිබඳව මහ සංඝරුවන පිළිබඳව හොඳ ප්‍රසාදයක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක යෙදෙන්න. එයින් ඔබට සැනසුම ලබා ගන්නට පුළුවන්කම ලැබේ. ඉතින් ඒ සඳහා වස්සාන කාල සීමාව තුල රටට ලොවට උතුම් ධර්මයේම sannivedanaya කරන අපේ ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය ඔස්සේ විදුආහාරින සූත්‍ර ධර්ම දේශනාව අපි මෙලෙසින් අවසන් කරනවා. අග්ගප්‍රසාද සූත්‍රය ප්‍රසාදය ඇති කරගත යුතු තැන්. ඒ තැන් පිළිබඳව හිතලා ප්‍රසාදය ඇති කරගෙන තමන්ගේ සසර ගමන සුවපත් කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා මේ උතුම් ධම් දෙසුම ඔබට හේතු වේවා වාසනාව වේවා ශක්තියක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මඩපාත ජබුරලිය අඹගහ හන්දියේ පදිංචි නන්දා අතුකෝරළ මෑණියන් ඇතුළු පවුලේ කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඉතින් මේ පවුලේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ජන්මාන්තරගත වන්නට යෙදුණු ඥාති හිතයිසින් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න. විශේෂයෙන් විශ්‍රාමික මහජන බැංකු කළමනාකාරතුමන්, ඒ වගේම ශ්‍රී දලදා මාලිගාවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී පද්මසිරි පාදුක්ක ආදරණීය ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරගෙන පින් දෙන්න. ඒ වගේම මීට වසර 2කට පමණ පෙර මිය පරලෝ සැපත් ජ්‍යොතිෂ වේදිනී, ඒ වගේම දහම් පාසල් ගුරු මෑණි කෙනෙක් හැටියට කටයුතු කළ ආදරණීය දියණිය දිමුතු පාදුක්ක දුව සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත්වී වදාළ මහා සංඝරුවන, ඔබට මට ධර්මයේ දේශනා කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න මේ ආයතන බිහි කළ පවත්වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, ඒ වගේම ජාතික වීරයන්ට, යුද බිමේ මියගිය වීරෝදා රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වයන් නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භව ගමන් සුවපත් කර ගනිත්වා, සසර දුකින් නිතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්ම්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් නන්දාතු කෝරළ මෑණියන් ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වෙච්ච පුංචි දරුවන්ට, තරුණැත්තන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම සම්බෝධි විහාරාධිපති අතිපූජනීය නායක හාමුදුරුවෝ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයට, ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට, ඒ වගේම රට කරවන නායකයන්ට, වසංගත රෝගී තත්වයන් ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමය තුළ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, කාටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ට කාටත් දෙවියන්ගේ රැකවරණය ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානි සංසයන්ගේ බලෙන් අප සියලු දෙනාටම සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. බෞද්ධ රූප වාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සුපින්වත් ඔබ වෙනුවෙන් සංවේදනය කරන වස්සානයේ සූත්‍ර ධර්ම දේශනාව අද දවසේත් මෙලෙස නිමාවට පත් කරන්නේ. සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් ධම්සභා මණ්ඩපය වෙත වැඩම කොට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ
මාර්ගම සිර වජ්‍රඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ජනවිජය පදනමේ ගරු උපසභාපති අභිධර්මාචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්මදේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු මඩපාත ජපුරලිය අඹකහන්දිය පදිංචි නන්දා අතුකෝරළ මෑණියන් ප්‍රදාන පවුලේ පින්වත් පිරිසගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵලවන්නට ආශිර්වාද ප්‍රාර්ථනාවන් අපි එකතු කරනවා. බෞද්ධ රූප වාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සුපින්වත් ඔබ වෙනුවෙන් සංවේදනය කරන සජීව සූත්‍ර ධර්ම දේශනාව මේ උතුම් වස්සාන සමේත් දවසේ ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදුනේ. හෙට දවසේත් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට උතුම් වූ සධර්ම දේශනාව මෙලෙසින් නිමා